දැන් අපේ රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. අපේ රටේ ප්‍රධාන ආර්ථික කරුණු පහකට අපේ රට මුහුණ දී තිබෙනවා. පළවෙනි එක තමයි අපේ ආනයන අපනයන අතර වියදම ලොකුයි, පරතරය වැඩි. අපේ ආර්බුදයේ පළවෙනි පංගුව. දෙවෙනි පංගුව තමයි අපේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන අපේ භාණ්ඩාගාර ලැබෙන ආදායම මදි, වියදම වැඩි. මම කලින් කිව්වේ රුපියල් 40ක් භාණ්ඩාගාරයට එනකොට රුපියල් 100ක් භාණ්ඩාගාරයට වියදම් වෙන්න තියලා තියෙනවා. එඳ රාජ්‍ය ආදායම අඩු වෙලා තිබෙනවා. නිසා අපිට ආර්ථික සලස්මක් ඕන කොහොමද රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ භාණ්ඩාගාරයට ධනෙ ගිහින්. 3 අපේ රටේ නිෂ්පාදනය කඩා වැටලා තිබෙනවා. අපිට අත්‍යවශ්‍ය නිෂ්පාදන ටිකත් අපිට කරගන්න බැරි වී තිබෙනවා. ඒ නිසා අපි නිෂ්පාදන නව ජවයක් ලබා දෙන්න ඕන. ඒක තුන්වෙනි අර්බුදය. 5:30යි. හරිද වෙලාව? ටයිට් යන වෙලාවද? දෙනියක් තියෙනවා. ඒතර ඒක දිගු කාල ලෙස අපේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන ගැටලු. හැබැයි අද වර්තමානයේ අපිට කෙටි කාලීන අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ඒ තමයි අපේ අත්‍යවශ්‍ය ආහාර ටික, ඖෂධ සහ ගෑස්, තෙල් ඇතුළු භාණ්ඩ ගෙන්වා ගැනීමට ඇති වී තිබෙන දුෂ්කරතාව. ඒතර අපිට දැන් අවශ්‍යයි ශනිකව මේ අවශ්‍යතා ටික සපුරා ගන්න. ඒක එකක්. ශනිකව සපුරා ගන්න නම් අපිට කරුණු කීපයකට යන්න වෙනවා. අපේ රට වැඩිම තනි ඒකකයක් හැටියට ඩොලර් එන්නේ විදේශගත ශ්‍රමිකයන් එවන ඩොලර්. ඒක තමයි අපිට තනි ඒකකයක් හැටියට වැඩියෙන් ඉන්නේ. සාමාන්‍යයෙන් වසරකට බිලියන 7.5 කෝටි 750ක් වගේ ආවා. හැබැයි මේ ආණ්ඩුව අනුගමනය කරපු වැරදි පිළිවෙතක් මේ ආණ්ඩුව කරේ ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමත් හේතු කොටගෙන විදේශගත ශ්‍රමිකයන් අපිට ඩොලර් එවන එක අඩු කරා. සමහරව බැංකු පද්ධතිය හරහා එවන එක නතර කරා. ඒ හේතු කොටගෙන විතරක් පහුගිය ජුනි මාසයේ ඉඳන් දෙසැම්බර් මාසය දක්වා කියන මාස 7 ඩොලර් මිලියන 2055කින්, ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් කෝටි 20ක විතර අපේ විදේශගත ශ්‍රමිකයන් අපිට ලැබෙන ආදායම අඩු. 200 කෝටි 200කින් විතර. ඩොලර් කෝටි 200කින් විතර. එතකොට අපිට ගෑස් ගෙන්නන්න අවශ්‍යලා තිබෙන්නේ මාසෙකට ඩොලර් ලක්ෂ 8යි. හැබැයි අපි පහුගිය ජුනි මාසයේ ඉඳන් දෙසැම්බර් මාසෙ දක්වා අපිට අඩු වෙලා තිබෙනවා. ඒ මාස 7 විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 2055. ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් ලක්ෂ 20ක්. ඩොලර් ලක්ෂේව 20000. ඩොලර් ලක්ෂේව 20000. හිතන්න. අපිට ගෑස් ගෙන්න ඕන මාසෙකට ඩොලර් ලක්ෂ 8යි. අපිට තෙල් ගේන්න ඕන මාසෙකට ඩොලර් මිලියන 500යි. හැබැයි අපි ඩොලර් මිලියන 2055ක් අපි විදේශගත ශ්‍රමිකයන්ගෙන් අහිමි කරගෙන තියෙනවා. එහෙනම් මේ ශනික අර්බුදය අපි විසඳා ගැනීම සඳහා කළ යුතු වන්නේ එක අපිට දෛනිකව ලැබෙන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම යලි රටට ගෙනීම සඳහා ඒ ජනතාව තුළ විශ්වාසය තහවුරු කළ යුතුයි. අපි මේ හිතුවක්කාර ලෙස ඩොලරය රඳවා ගැනීම දැන් නම් අත්හැරලා තිබෙන්නේ. ඒක යම් විධිමත් ක්‍රමයකට අනුගමනය කළ යුතුව තිබුණා. එහෙමනම් අපිට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ගලාගෙන එනවා. ඊළඟ අපිට ඩොලර් එනවා පිටරට භාණ්ඩ යවලා. ගිය අවුරුද්දේ අපිට ඇවිල්ලා තියෙනවා ඩොලර් බිලියන 12.5. ඩොලර් කෝටි 1250ක් අපිට ඇවිල්ලා තිබෙනවා. හැබැයි අපේ අපනයන ආදායම මනින්නේ රේගුවේ තියෙන දත්තවලින්. රේගුව හරහා කොච්චර ගියාද කියන එක තමයි ඩොලර් කෝටි 1250. හැබැයි අපේ කොතනකවත් මැනෙන්නේ ඒ ඩොලර් කෝටි 1250ක භාණ්ඩ ලංකාවෙන් එළියට ගියාට ඒ ඩොලර් කෝටි 1250ම අපේ බැංකු පද්ධතියට ආවද කියලා. ඒක මැනෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? අපේ අපනයන කරන සියලු භාණ්ඩවල වටිනාකම අපේ බැංකු පද්ධතියට ගෙනීම සඳහා අපි මැදිහත් විය යුතුයි. ඒක 2. 3 අපිට දරා ගන්න බැරි ණය පංගුවක අපි හිර වී තිබෙනවා. මේ ණය ප්‍රතිවගත කර ගැනීම සඳහා අපි සාකච්ඡාවකට යා යුතුයි. 4 අපේ ජීවන රටාවේ යම් වෙනසක් අපි කෙටි කාලයකට ඇති කරගත යුතුයි. අපේ ජීවන රටාව චුට්ටක් අධි පරිභෝජනවාදී ජීවන රටාවක් කියලා මම කියන ඕගොල්ලන්ගේ නෙවෙයි. ටිකක් ඉහළ ඒ අධි පරිභෝජනවාදී ජීවන රටාවේ වෙනසක් අපි ඇති කරගන්න ඕනේ. මා කිව්වේ ග්‍රීසියේ දවසකට නිකුත් කරේ යුරෝ 50යි යුරෝ 20යි කි. මා කරේ මට්ටමේ නෙවෙයි. මොකද අඩුම තරමේ අපිට සලස්මක් තියෙන්න ඕන. මේ මුළු තෙල් වියදමම අපි දරන්න ඕනද? සලස්මක් අපිට තියෙනවා. අන්න එවැනි කෙටි කාලින දරා ගැනීමකුත් කෙටි කාලයක සැලසුමකුත් හරහා
මේ මූලික අවශ්‍යතාවයන් ටික අපිට සපුරන්න පුළුවන්. එහෙත් තව මාස 7-8කින් නැවත මේ අර්බුදය මේ විදිහට වෙනවා. රනිල් වික්‍රමසිංහට කරන්න පුළුවන් වුණොත් කරගන්න පුළුවන් වෙන්නේ ওই ටික විතරයි. මා තියෙන දත්ත තොරතුරු අනුව බෑ. නමුත් කරගත්තොත් කරගන්න පුළුවන් වෙන්නේ. එයා හිතන්නේ මොකද්ද? කොහෙන් හරි ණය ටිකක් අරගෙන රටේ තියෙන ටිකක් විකුණලා මේක බේරගමු. ණය ටිකක් ගත්තොත් එයා දැනටමත් ගලදාරි හොටෙල් එක, හයට් බිල්ඩින් එක, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල් එක, ගෆූර් බිල්ඩින් එක, මහතපල් කාර්යාලය පිහිටි බිල්ඩින් එක, විදේශ කටයුතු අමාත්‍යාංශ පිහිටි බිල්ඩින් එක මේ ඔක්කොම විකුණන්න එයා දැන් ඇස්සිලා තියෙනවා. එයා කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමැතිය අරන් තිබෙන විකුණන්න. එක්ක මේ ටික විකුණලා ඩොලර් ටිකක් ගන්නවා. එහෙම නැත්නම් රටකින් තව ණය ටිකක් ගන්නවා. ගත්තාම තෙල් ටික දෙන්න පුළුවන්, ගෑස් ටික දෙන්න පුළුවන්, නේද? කිරිපිටි ටික දෙන්න පුළුවන්. එතකොට විකුණලා ගත්ත ටික ඉවර වුණාම ආයෙ මොන හරි විකුණන්න වෙනවා. ණය ගත්ත ටික ඉවර වුණාම අය කාගෙන් හරි ණයක් ගන්න වෙනවා. ඉතින් ඕකනේ අපි දැන් දීර්ඝ කාලයක් ආපු ආර්ථික ගමන. මේක අලුත් දෙයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ යෝජනා කරන අලුත් දෙයක් නෙමෙයි. මොකද්ද කරේ? හැමදාම අපිට බහන්ඩ ගෙන්වීම සඳහා හිගයක් තිබුණා. අපි හේගේට ඩොලර් ණයට ගෙනාවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ණයට දෙන්නේ නැති එක. උච්චරයි. විසඳුම් ආවත ඒකම තමයි මේ යන්නේ. එහෙම නැත්නම් තියෙන ටිකක් වික්කා. විකුණලා ඩොලර් ටිකක් ගත්තා. ණයට ඩොලර් ටිකක් ගත්තා. දැන් මේ යෝජනා කරන්නේ ඕකම තමයි. දැන් ජනතාවට මතයකුත් හදනවා. නේද? තෙල් නැතුව හිල්ටන් තියාගෙන මොකටද? ඒකත් හරිනේ නේද? තෙල් නැතුව විදේශ කටයුතු අමාත්‍යාංශ බිල්ඩින් එක තියාගෙන මොකටද? ඒ නිසා මේ අලුත් සූත්‍රයක් නේ මතක තබා ගන්න. අපි හැමදාම කියන මේ රට කොට නැගීම තනිමිනියගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙමෙයි. දැන් කට්ටිය විශ්දෙනවා රනිල් වික්‍රමසිංහල ඉන්ද්‍රජාලිකේ. මොන ඉන්ද්‍රජාලිකද අපි දන්නවනේ. 15 කරපු අපරාධ. හරිද? ඒ නිසා මොකද්ද මේ යෝජනාව? එයාට දෙන යෝජනාව තමයි අනිත් අයට වඩා එයාට හිතක් පපුවක් නැහැ ඉක්මනින්ම විකුණන්න පුළුවන්. ඕන සුදුසුකම. අනිත් අය විකුණුමට තව ටිකක් හිතනවා. ඉතින් මෙච්චර එයාගේ සුදුසුකම. එයාට තව ටිකක් ණයක් ගන්න පුළුවන් වෙයි. ඒතර එයාගේ ශනික අර්බුදයේ විසඳන්නේ ඔතනින්. වෙන කිසි දෙයකින් නෙවෙයි. හැබැයි මම අහන්නේ මේක මෙතෙක් ආපු ගමනට වෙනස් වෙන්නේ කොහොමද? මීට කලිනුත් අර්බුදය ආපුවම ණය ගත්තා. මීට කලිනුත් අර්බුදය ආපුවම වික්කා. දැනුත් රනිල් වික්‍රමසිංහ කියන්නේ ණය ගන්නවා විකුණනවා. උත්තරයි. ඒ නිසා මේක ශනිකව යම් විසඳුමක් ලැබුණා දිගු කාලන අර්බුදයක් හදනවා. ඒ නිසා අපේ රට ඕන දැන් මේ අර්බුදයෙන් ගොඩේම සඳහා අවුරුදු 3-4ක දීර්ඝ ආර්ථික සලස්මක් වුණා. අපි මේ මිදින දුක අපේ දරුවන්ට අත්පත් නොවෙන්න. නේද? අපේ දරුවෝ ගෑස් පොලිමේ නොඉදින්න. අපේ දරුවෝ කළුවරේ නොඉදින්න. අපේ දරුවන් තෙල් පොලිමේ නොඉදින්න. අපේ දරුවන්ට මූලික අවශ්‍යතාවයන් සහිත ආහාර පාන ටික සාධාරණ මිලකට ගන්න අවශ්‍ය වෙන ආර්ථිකයක් අපි හදන්න ඕන. එනිසා ජාතික ජන බලවේගයට පැවරෙන්න යන්නේ කාර්යභාරය. මොකද්ද අපි පවරා ගන්න කාර්යභාරය? නැවත අපේ ඉදිරි කිසිදු પરම්පරාවක් මෙවැනි ආර්ථික ව්‍යසනයකට පත් නොවෙන්න ඉඩ නොදෙන නව ආර්ථික සලස්මක් හදන්න. මොකද ආර්ථික සලස්ම ප්‍රශ්න ටික බලමු. අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.5යි ගිය අවුරුද්දේ. ආනයන වියදම ඩොලර් බිලියන 26.6යි ගිය අවුරුද්දේ. ඒකෙන් අපිට ඩොලර් බිලියන 8.5ක හිගයක් තියෙනවා. 1977 අපිට පිටරට බහන්න විකුණලා ලැබුණු ඩොලර් වලින් පිටරටින් බහන්න ගෙනාපුවාම ඩොලර් මිලියන 44ක් ඩොලර් 4 කෝටි 40 ලක්ෂයක් අතෙත් ඉතුරු වුණා. කියන අපිට තිබුණේ මොකද්ද? ධන එකක් අතිරික්තයක්. අපිට ගොඩාක් බහන්න තිබුණේ නැහැ. තේ රබර් පොල් වැනි නේද? කුරුඳු මේ පැත්තේ කුරුඳු මේ මොනවද? ගම්මිරිස් නේද? ඒ වගේ නසාල් වැනි නේද? ඒ වගේන් අපි හොයලා තිබුණා. අපිට පිටරට බහන්න යවලා ලැබුණා ආදායම අපිට වැඩි පිටරටින් බහන්න ගින්. එහෙනම් අපිට අතිරික්තයක් ඉතුරු තිබ්බ ඩොලර් මිලියන 44ක. දැන් 2022 21 වෙනකොට මොකක්ද උනේ? අපිට පිටරටින් බහන්න ගෙනල්ලා පිටරට බහන්න විකුණලා ලැබෙන ආදායම මදි පිටරටින් බඩු ගේන්න ඩොලර් කෝටි 810ක. පොඩි ගානක් ඩොලර් කෝටි 810ක.
එදා 4,40,00,000ක් අතෙත් ඉතුරුයි. අද 810ක් මදි. දැන් එන මොකද කරන්න ඕන? අපි දැන් සලස්මක් හදන්න ඕන මේ පරතරය අඩු කරගන්න. ඒක රනිල් කරන්නේ. ඒක මේ ආණ්ඩුවට කරන්නත් බෑ. අන්න පරතරය අඩු කරගන්න සලස්මක් මොකද්ද? එකක් අපේ අපනයන ආදායම වැඩි කරගන්නේ කොහොමද? දෙක ආනයන වියදම් ටිකක් අඩු කරගන්නේ කොහොමද? ඒක අපිට අවශ්‍යයි. එහෙම නැතුව අපිට යන්න බෑ මේකේ. අපි අපනයන ආදායම වැඩි කර ගැනීමේදී අපි බලන්න ඕන අපිට තිබෙන විශේෂ තැන් ටිකක් තියෙනවා. නේද? ඒ කියන්නේ අපිට ඩොලර් එන ප්‍රමාණය අපි වැඩි කරගන්න ඕන. වැඩි කරගන්නකොට අපිට Volkswagen කාර් හදලා ඒක වැඩි කරගන්න බෑ. නේද? ඇයි? කාර් හදන තාක්ෂණයත් පිට රටේ, අමුද්‍රව්‍යත් පිට රටේ, ප්‍රාග්ධනයත් පිට රටේ, විකුණන්නෙත් පිට රට. මෙහි පුළුවන්. ෆෝන් හදලා මේක අත්පත් කරගන්න බෑ. දැන් ඉස්සෙල්ලා බලන්න ඕන අපිට ලෝක වෙළඳ පොලේ අත්පත් කරගන්න පුළුවන් විශේෂ තැන් ටිකක් තිබෙනවා. ප්‍රධාන එකක් තී. අද ලෝකේ ටී හබ් එක තේ කේන්ද්‍රය ඩුබායි. හැබැයි ඩුබායි වල තේ පෙළයක් නැහැ. හැබැයි ලෝකේ තේ කේන්ද්‍රය කොහෙද? ඩුබායි වල. හරිද? අපේ රටේ තේ වලින් 70%කට වඩා වැඩි යවන්නේ බල්ක්. අවසන් නිෂ්පාදනය ලෙස නෙමෙයි අපි යවන්නේ. අපි 20 ගණනක් අපි යවනවා අවසන් නිෂ්පාදනය. ඩෙල්මා වගේ එක සමාගම් අවසන් නිෂ්පාදනය යවනවා. හැබැයි අපිට 70%කට වඩා වැඩි ප්‍රමාණයක් වන්නේ බල්ක් ටී. ඒගොල්ලෝ මොකද කරන්නේ? වැඩ රටවල් අරගෙන තමයි සිලෝන් ටී කියන ලේබල් එකකට යවන්නේ. එහෙනම් අපේ තේ වල ඉතුරු 70%වත් අපි වැලියු ඇඩ් කරන තරකට ගිහින් ඉන්නවා. ඒතර අපේ ඩොලර් ප්‍රමාණය අපිට වැඩියෙන් ගේන්න පුළුවන්. ඒ වගේම අපි කල්පනා කරලා බලන්න ඕන අපේ රට ටී හබ් එකක් කරන්න පුළුවන්ද කියලා. සැලසුම් තියෙනවා. ඒතර අපිට තව ඩොලර් ප්‍රමාණයක් වැඩියෙන් ගේන්න පුළුවන්. ඊළඟ ගත්තොත් කුරුඳු. ලෝකේ සුවඳම කුරුඳු තියෙන අපිට සරම ගම්මිරිස් තියෙන අපිට. දැන් කුරුඳු අපි සුද්ධ නේද? කුරුඳු වවන්න පටන් ගත්ත කාලේ ඉඳන් අපි කුරුඳු යවන්නේ කොහොමද? කුරුඳු තලලා නේද? වේලලා දරමිටියක් වගේ ගැට ගහලා දරමිටිය යවනවා. දැන් සතවර්ෂ දෙක තුනක් කුරුඳු යවන්නේ දරමිටි ලෙස. හැබැයි ඕනතරම් පරීක්ෂණ කරලා තිබෙනවා, රිසර්ච් කරලා තිබෙනවා. කුරුඳු වලින් ලෝකයේ තව විවිධ වෙළඳපොළක් අත්පත් කරගන්න පුළුවන්, නිෂ්පාදන ඇති කරන්න පුළුවන්. ඒකට විශාල රිසර්ච් කරපු මහාචාර්යවරුන් අපිට මේ ළඟදී හම්බුණා. ලොකු පොතක් ලියලා තිනවා කුරුඳු වලින් ලෝකේ අත්පත් කරගන්න පුළුවන් වෙළඳපොළක් ගැන. අපි යන්නේ එතන තව ටිකක් වර්ධනය කරන්න ඕන. දැන් ගම්මිරිස් ඒක ඉතාමත් හොඳ මාකට් එකක්. එතන අපි තව වැඩි කරන්න. ඒතර අපිට ආවේනික භාණ්ඩ වලින් අපි කොහොමද වෙළඳපොලේ තැන් ටිකක් හොයන්නේ? ඒ වගේම අපේ සාම්ප්‍රදායික වෙළඳපොළ වල දැන් බෙදිලා ඉවරයි. යුරෝපයේ වෙළඳපොළ බෙදාගෙන ඉවරයි. එක්සත් ජනපදයේ වෙළඳපොළ බෙදාගෙන ඉවරයි. හැබැයි ලෝකේ නැවුම් වෙළඳපොළ වල හැදෙනව කොහෙද? අප්‍රිකානු රටවල් වල. ඒක ටිකක් වේගෙන් දැන් සංවර්ධනය අත්පත් කරගෙන තිබෙනවා. ඒ නිසා අපි අලුත් තානාපති සේවයන් හදන්න ඕන. දැන් අපේ රටේ තානාපති සේවය වැඩිම අවධානය යොමු කරන්නේ ඇමරිකාවට හොඳම මිනිහා යවන්න. ප්‍රංශයට හොඳම කෙනා යවන්න. එංගලන්තයට හොඳම කෙනා යවන්න. යවමු. හැබැයි අපි දක්ෂම කෙනා යවන්න ඕන අප්‍රිකානු රටවල් වල. රටවල් වලට ගිහලා ඒ වර්ධන වෙමින් තිබෙන වෙළඳපොළෙන් පංගුවක් අපේ රට අත්පත් කරගන්න ඕන. ඒ සඳහා සුළු හා මධ්‍යපරිම ව්‍යවසායකයෙක් රටේ හදන්න ඕන. අපේ තරුණ පරම්පරාව මේ රජයේ රැකියාවකම බලාගෙන ඉඳ වෙනස් කරන්න ඕන. රජයේ රැකියාවකම බලන් ඉඳලා මොකද වෙලා තිබෙන්නේ? මේ රාජ්‍ය අපිට දරා ගන්න බැරි තරමට ලොකු වෙලා තියෙන්නේ. අද භාණ්ඩාගාරයට එන රුපියලකින් මොකද බලන්න. භාණ්ඩාගාරයට රුපියලක් ආවොත් ඒ රුපියලකින් 72ක් වේදම් කරන්නේ විශ්‍රාම වැටුප් සහ වැටුප් වලට. එඳා මුළු රජයේ ආදායමම රාජ්‍යයක් නඩත්තු කරන්න වේදම් කරන්න සිදු වී තිබෙනවා. අපි මේක වෙනස් කරන්න ඕනකම තිබෙනවා. අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුරවලා තිබෙනවා. අද තෙල් සංස්ථාව වරාය පුරවන එක තමයි කරන්නේ. මොකද කළාද මේ ආයතන ඔක්කොම කඩාවැටලා තිබෙන්නේ. ඇයි? තරුණයන්ට වෙනත් විශ්වාසදායක රැකියාවක් නැහැ කොතනකවත්. වෙන රස්සාවක් කරනවට වඩා හොඳයි ඉස්කෝලේ මුර රස්සාව කරන එක කියලා හිතනවා. ඇයි යාට විශ්‍රාම වැටුපක් හම්බෙන්නේ? ඒ නිසා තරුණයන්ට දෙමව්පියන්ගෙත් මතයක් තියෙනවා රජයේ රස්සාවකට ගියොත් ජීවිතේ සුරක්ෂිතයි. හැබැයි සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් බවට පත් වුණොත් ජීවිතේ සුරක්ෂිතභාවය පිළිබඳ සැකයක් තිබෙනවා. පෞද්ගලික අංශ රැකියාවකට ගියොත්
ජීවිතේ සුරක්ෂිතභාවය පිළිබඳ සැකයක් මතුවලා තිබෙනවා. ඒ නිසා වෙලා මොකද වෙලා තින්නේ? මේ රාජ්‍යාංශ ගොඩ ගිහිලා අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාඩි වෙන්න පුටු නැති තරමටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිරිලා. පාසල් වල මුරකාරෙක් වුණත් අපේ පාසල. ගමේ දෙව්පිය බලාගත්තේ පාසල. අර කවුරුත් හොරුපෙන්නේ නැහැ පාසල. අද මුරකරුව කුලිය පිටින් දාලා තින්නේ හැමතැනම. හැමතැනම කුලිය පිටින් මොකද? වවුනියාවට දැම්ම කුලිය පිටින්. කුලිය පිටින් ඉඳන් ඉසුරුපායට වෙනම් බස් එකක් එනවා. හරිද? මාතර ඉඳන් වරායට බස් එකක් එනවා. ඒ මංගල හිටියට මාතර වරායමද? මේකයි වෙලා තියෙන්නේ. මේවා පුරවලා නැති කරා. ඒ නිසා නව තරුණ પરම්පරාවට නව තැන් අපි හදන්න ඕන. ලෝක වෙළඳපොලේ පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. අන්නේ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපි නිර්මාණය කරලා අන්න අපේ අපනයන ආදායම වැඩි කරගන්න ඕන. කරන්න ඕනේ නැද්ද? කරන්න ඕන. අපිට මේ තරම් ආනයන වියදමක් වැඩි උනේ මොකක් නිසාද? අපිට ආසන්න වශයෙන් ගත්ත ඩොලර් මිලියන 300ක් යා පොහොර ගිහින්. ඩොලර් මිලියන 300ක් යනවා පොහොර ගිහින්. හැබැයි 1982 දී මංගා පත්‍ර දැන්වීමක් තිබුණා පොහොර සංස්ථාව දාපු. දිනමින පත්‍රේ. පොහොර සංස්ථාව පත්‍ර දැන්වීම දාලා තියෙනවා යූරියා මෙට්‍රික් ටන් 50000ක් පාකිස්තානයට යවලා තියෙනවා. අපි යූරියා නිෂ්පාදනය කරලා මොකද තෙල් පිරිපහදුව ආශ්‍රිතව අතුරු කර්මාන්තයකට තමයි යූරියා පොහොර කර්මාන්තශාලාව හැදෙන්නේ. ඒකෙන් අපි යූරියා නිෂ්පාදනය කරලා අපි පාකිස්තානට යූරියා මෙට්‍රික් ටන් 50000ක් කියලා තිබෙනවා 1982. අද පොහොර සංස්ථාව අපිට නේ අපි මිලියන 300ක පොහොර ගේනවා. අන්න අපි කොහොමද ආපහු අපරට අවශ්‍ය පොහොර ටික නිෂ්පාදනය කරගන්න අපි පටන් ගන්න. ඊළඟ අපි විශාල ලෙස තෙල් ගෙනල්ලා බොර තෙල් ගෙනල්ලා අපි තෙල් පිරිපහදු කරලා අපි නැව් වලට තෙල් ගෙවුවා. සාමාන්‍යයෙන් තෙල් වලට යන ඩොලර් ප්‍රමාණයෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් නැව් වලට තෙල් ගහලා අපි හොයාගෙන තිනවා. හැබැයි අද මොකද වුනේ? නැව් තෙල් අංශෙ වික්කා. ජෝන් කීල්ස්ලා IOC එකටයි මැක්ලරන්ස්ලාට. නැව් තෙල් අංශෙ වික්කට පස්සේ මොකද වුනේ? වෙනදා අපි තෙල් ගෙනල්ලා බොර තෙල් ගෙනල්ලා පිරිපහදු කරලා අපි විකුණනවා. නැව් වලට තෙල් ගහලා අපිට ඩොලර් එනවා. තෙල් වලට ගිය වියදම් වලින් භාගයක් අපි නැව් වලට ගහලා හොයාගත්තා. අද අපිට ඒ ආදායම ඉන්නේ නේ. නැවත අපේ ශක්තිමත් නැව් තෙල් අංශයක් වර්ධනය කරන්න ඕන. ඒක අපිට කරන්න ඕන. මේ ඩොලර් කෝටි නේද 2000 ඉක්මවන ආනයන වියදමක් වැඩි උනේ ඇයි? 1977 දී අපේ රට අවශ්‍ය කිරිසා ක්‍රියාසිත නිෂ්පාදන 60% අපේ රටේ සම්පූර්ණ කරා. 60%. අද අපේ රටේ කිරිසා ක්‍රියාසිත නිෂ්පාදන අපි නිෂ්පාදනය කරන්නේ 32%ක් වගේ කුඩා ප්‍රමාණයක්. මොකද උනේ අපිට? අද කිරිපිටි පොලින් තියෙන 77% නම් අද වෙනකොට අපිට 100%කින් අපේ කිරි නිෂ්පාදනය ස්වයං පෝෂිත වෙන්න පුළුවන් රටක් මේක. හැබැයි කඩා වැටුවා. ගොවි පොළවල් පාළුවට ගියා. ගිහලා බලන්නකෝ NLDP එකට අයිති ගොවි පොළවල්. ඔක්කොම මොනවද? ඉලු පිරිලා. ඔය NLDP එකේ අද ෆාම් ටික තියෙන්නේ පොල්. මැලිසිරිපුර ෆාම් එකට ගිහලා බලන්න. නේද? යනකොට නේද? හැබැයි මැලිසිරිපුර ෆාම් එක බලන්න. මොනවද තියෙන්නේ? හරක් නෙවෙයි පොල්. පොල් වලින් තමයි ලාභ ලබන්නේ. එතන මුළු කිරි කර්මාන්තම කඩා වැටුණා අපි. ඒ නිසා අපිට කිරි පිටි රටින් ගේන්න සිද්ධ වුණා. ඒ නිසා අපි ආපහු කොහොමද අපේ රටේ කිරි කර්මාන්ත දිනු කරන්නේ? ඒකට අවශ්‍ය හොඳ පසුබිමක් අපේ රටේ තිබෙනවා. මූරා වර්ගයේ හරක් පාකිස්තානයේ ඉන්දියාවේ ඉන්න අපේ රටේ වීලි කලාප ඇති කරන්න පුළුවන්. ෆර්සියන් වගේ හරක් අපේ රටේ සීත කලාප ඇති කරන්න පුළුවන්. වැලිමඩ බණ්ඩාරවෙල නේද? ඒ ආපුතලේ ආදි ප්‍රදේශවල. ඉතාමත් යෝග්‍ය රටක් අපිට තිබෙනවා. ඒ නිසා අපි කිරි නිෂ්පාදනය වැඩි කරගත්තොත් අන්න අපේ අර ඩොලර් කෝටි 2000න් ටිකක් අපිට අඩු කරගන්න පුළුවන්. පොහොර වලින් තව ටිකක් අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි රෙදිපිලි කර්මාන්තශාලාව. දැන් අපිට විශාල රෙදිපිලි කර්මාන්තශාලාවක් තිබුණා. ඉස්සර අපේ ගම්වල තිබුණා විවින් මධ්‍යස්ථාන පේස කර්මාන්තශාලා විවින් මධ්‍යස්ථාන. මතකද? දැල් ගහපු ශාලාව. අද තියෙනවද කොයිද? අද කිසි දැල් ගහපු ශාලාවක් නෑ. මොකද අපේ ඉස්සර අපිට මතකයි අපේ ගෙදරට අවශ්‍ය බෙඩ් සීට් ටික අපිට විවින් මධ්‍යස්ථානෙන් හදලා දුන්නේ. තුවාය විවින් මධ්‍යස්ථානෙන් හදලා දුන්නේ. අත්ලෙන්ස් විවින් මධ්‍යස්ථානෙන් හදලා දුන්නේ. හරිද? අපිට ඉතාමත් හොඳ මතක තබා ගන්න. ඉතාමත් හොඳ විවින් මධ්‍යස්ථාන තිබුණා අපිට. ඒ විතරක් නෙවෙයි අපිට රෙදි පිටික් ගම්මාන තිබුණා. තුල්රිය, මත්තේගොඩ, පූගොඩ, වේයන්ගොඩ කියලා කියන මොනවද? ඒවා රෙදි ජනපද. කර්මාන්තශාලා නෙමෙයි. තුල්රියට ගිහිල්ලා බැලුවොත් අක්කර දහස් ගණනක භූමියක නිවාස තියෙනවා. කර්මාන්තශාලාව තිබෙනවා. ගබඩාව තියෙනවා.
පිට්ටනිය තියෙනවා ජනපදයක්. ඉතාමත් හොඳ කර්මාන්ත සලස්මක් අපිට තිබුණා. ජනතාවත් එක්ක සම්බන්ධ වුණු කර්මාන්ත ජනපද තමයි තුල්ලිරිය මත්තේගොඩ පූගොඩ වේයන්ගොඩ කියලා කියන්නේ. පොඩි ප්‍රශ්නයක් තිබ්බා. නේ සමහර ඒවා ලාම්පිල් කඳාව. ඉතින් තාක්ෂණය දිනුනොන වෙනස් කරගන්න ඕන. ඒවා අරුම් පුදුම දේවල් නෙමෙයි. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අපේ විවිධ මධ්‍යස්ථානයේ සිට සියලු රෙදි ජනපද ඔක්කොම අපිට අද හිමි වෙලා තිබෙනවා. අද මේ අපි ඔක්කොම ඇඳගෙන ඉන්න ඇඳුම් ඔක්කොම ආනනික ඇඳුම්. ඉතින් අපේ ඩොලර් ප්‍රමාණය මොකද වෙන්නේ? අපිට වැඩියෙන් ඩොලර් ඕන වෙනවා මොකටද? පිට රටින් රෙදි ගේන්නේ. අපි කොහොමද අපිට අවශ්‍ය වෙන රෙදි ටිකේ කර්මාන්තය යලි දියුණු කරලා අපේ දේශීය රෙදි නිෂ්පාදනය අපි දියුණු කරගන්නේ කොහොමද කියලා අපි කල්පනා කරන්න ඕන. ආර්ථික සලස්මක් වුණා අපිට. ඊළඟට අපි කවුරුත් දන්නෝ නේද? අපේ රට සීනි කර්මාන්ත ශාලා තිබුණා. 1980 වෙනකොට අපිට අවශ්‍ය වෙන සීනි වලින් 50% අපි අපේ රට නිෂ්පාදනය කරා. අද අපි නිෂ්පාදනය කරන අපිට අවශ්‍ය වෙන සීනි වලින් 10%යි. ඉතින් අපිට වැඩිපුර සීනි ගේන්න ඩොලර් පිටරට ගලාගෙන එනවා. ඒවා අපිට අඩු කරගන්න පුළුවන් ශේෂ්ත්‍ර හැටියට තිබෙනවා. ඒ නිසා අපි අපනයන ආදායම වැඩි කරගත්තොත් ආනයන වියදම අඩු කරගත්තොත් අපිට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපිට තව ඩොලර් රුපියල් තැන් තියෙන මොනවද? ලෝක මා දැක්ක දැන් Facebook වල ඉතාම ලස්සන මැප් ඔයගොල්ලෝ බලන්න. ඡායාරූපයක් එනවා. ඒ කියන්නේ කොළඹ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ආශ්‍රිත ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරයේ ඡායාරූපයක් එනවා නැව් ගමනාගමනය ගැන. කුහුඹු රැලක් ගමන් කරනවා වගේ කොළඹ වරාය ආසන්නෙන් නැව් හරි දසදහස් ගණන් ගමන් කරමින් තිබෙනවා. ආසයි ඒක දිහා බලාගෙන ඉන්න. වසරකට නැව් 36000 අපේ ලංකාව ආසන්නෙන් ගමන් කරනවා. ලෝක වෙළඳාමේ ලෝක භාණ්ඩ වෙළඳාමේ භාණ්ඩ ප්‍රවාහණේ තුනෙන් එකක් සිද්ධ වෙන අපේ රට ආසන්නෙ. ඊටමත් වැදගත් රට තැනක අපේ රට පිහිටා තිබෙනවා. ඒ නිසා අපිට මේ නාවික කර්මාන්තය දියුණු කරොත් අපිට ඩොලර් උල්පත් ඒක තමයි චීන දකුණු ජැටියට කෙලහෙලන්නේ. ඒක තමයි ඉන්දියන් කාර්යය නැගෙනහිර ජැටිය අත්පත් කරගන්න try කරන්නේ. කොළඹ වරායකෙන් අපේ රටේ තිබෙන සෑම සම්පතකට වඩා වටිනාම සම්පත තමයි මේක. ඒවට ලෝකේ කියන්නේ ලොකේෂන් බිස්නස්. ඒවා වෙන කාටවත් බෑ. තේනම් කෙන්යාවට හදන්නත් පුළුවන්. ගම්මිරිස් ඉන්දියාවට හදන්නත් පුළුවන්. ෆෝන් අපි හැදුවා චීනට හදනවා. හැබැයි ලොකේෂන් බිස්නස් කියලා කියන්නේ ඒ ලොකේෂන් එකේ විතරයි ඒ බිස්නස් එක. වෙන කොහොමවත් කරන්න බෑ. ඒ නිසා ඒක තමයි අපිට තියෙන මහා කුම සම්පත අපේ වරාය. වරාය කේන්ද්‍ර කරගත්තු අපි ප්‍රතිනවගත කිරීමේ සෙන්ටර් එක බවට අපේ රටපත් කරන්න ඕන. අපේ රටේ එන බඩු ටික කොළඹ වරාය බ්ලොක් කරන්න ඕනේ නැහැ. අපිව ත්‍රිකුණමල වරායට ගෙනියන්න. අපේ තෙල් නැව් ටික ගෙනල්ලා උතර හිර කරගන්න ඕනද අපි? තෙල් නැව් ටික ත්‍රිකුණමලට ගෙනියමු. ගබඩා ටික තියෙනවා. ගබඩා වල ගොඩ ගැහුවා. ඊට පස්සේ දුම්රිය මාර්ග තිබෙනවා. ලංකාවේ ප්‍රධාන හැම දුම්රිය මධ්‍යස්ථානකම තෙල් ගබඩා තියෙනවා. මහනුවර තියෙනවා. කුරුණෑගල තියෙනවා. මාතලේ තියෙනවා. අනුරාධපුරේ තියෙනවා. ගාල්ලේ තියෙනවා. පුත්තලමේ තියෙනවා. අපිට ඉතාමත් හොඳ මේ බවුසර වලින් නේද? කොළඹ නගරෙන් කොච්චර ට්‍රැෆික්ද, කොච්චර වියදමක්ද, කොච්චර බරපතලද? අපිට ත්‍රිකුණමලේ හරහා දුම්රිය මාර්ග පද්ධතිය හරහා අපිට මේ තෙල් බෙදා හරින්න පුළුවන්. අපි ගණනය කරලා බැලුවා ත්‍රිකුණාමලේ ගබඩා සංකීර්ණේ උතුරටයි නැගෙනහිරටයි විතරක් බෙදුවොත් අවුරුද්දකට තෙල් සංස්ථාවට මිලියන 800ක් ඉතුරුයි. ප්‍රවාහන වියදමින් විතරක්. ඉතින් අපි නැව් ටික එතෙන්ට ගෙනියමු. මෙතන නිදහස් වරාය හදමු අපි. අපිට අවශ්‍ය වෙන වාහන අපි එහෙට ගෙනියමු. දුම්රියෙන් ප්‍රවාහනය කරමු. හොඳ නැද්ද? ඉතා හොඳ නිදහස් වරායක් හදලා කාර්යක්ෂම වරායක් බවට පත් කරන්න. සිංගප්පූරුව දියුණු වෙන එක ප්‍රධාන තැනක් තමයි. සිංගප්පූරු වරායත් ඒ වගේ තැනක්. සිංගප්පූරුව දියුණු වෙන්නේ කොහොමද? සිංගප්පූරුව ඒගොල්ලෝ හදුවා ලෝකේ ප්‍රධාන සුපර් මාකට් එක හදුවා. ඒකත් ලොකේෂන් බිස්නස් එකක්. ලොකුම සුපර් මාකට් එක තියෙන සිංගප්පූරුවේ. ඊට පස්සේ මොකද කරේ? ඒකට අවශ්‍ය වෙන බහණ්ඩ ගේන වරාය හදුවා. සිංගප්පූරු වරාය ලෝකේ කාර්යක්ෂම වරාය. එයි සුපර් මාකට් එකට බඩු ගේන්න ඕන, බඩු පටවන්න ඕන වරාය දියුණු කරා. ඊළඟ සිංගප්පූරුවට එන්න ඕන, බඩු ගෙන යන මිනිස්සු එන්න ඕන. ඒ නිසා සිංගප්පූරු එයාලයින් එක හැදුවා. ලෝකේ කාර්යක්ෂම එයාලයින් එක සිංගප්පූරු එයාලයින් මිනිස්සු බඩු ගෙන යන්න එන්න ඕන සුපර් මාකට් එකට. ඊට පස්සේ හොඳ බැංකු පද්ධතියක් හැදුවා. ගනුදෙනු කරන්න බැංකු පද්ධතියක් ඕන. සිංගප්පූරු ඩෙවලොප්මන්ට් බැංක් ලෝකේ කාර්යක්ෂම බැංකුව හැදුවා. ඒගොල්ලෝ තමන්ගේ ලොකේෂන් එකත් එක්ක තමන්ගේ පිහිටීමත් එක්ක තමන් ආර්ථික සංවර්ධන මාවතක් තෝරාගත්තා. අපි අපේ පිහිටීමත් එක්ක
හොඳ ආර්ථික සංවර්ධන මාවතක් අපිට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි නාවික කර්මාන්තයේ දියුණුතම නැවියන් අපි හදන්න ඕන. දියුණුතම මැකැනික්වරු අපි හදන්න ඕන. දියුණුතම නැව් නඩත්තු කරන ශිල්පීන් අපි හදන්න ඕන. එවැනි පාඨමාලාවන් අපි පටන් ගන්න ඕන. එවැනි තාමත් හොඳ විභවතාවයක් ලංකාව ඇතුළේ තිබුණ අපි ඒකත්පත් කරගත හැකි. ඩොලර්. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ මානව සම්පත් දියුණු කරන්න ඕන. ලෝකේ තියෙන භාණ්ඩ වෙළඳපොළ විතරක් නෙවෙයි. ලෝකේ ශ්‍රම වෙළඳපොළක් තිබෙනවා. ලෝකේ ඉතාමත් දියුණු ශ්‍රම වෙළඳපොළක් ඉල්ලනවා. අද මොකද වෙලා තිබෙන්නේ? අපිට එහෙම ලෝකේ ශ්‍රම වෙළඳපොළක් අත්පත් කරන් දෙන්න අපි නෑ. තාක්ෂණය කොච්චර දියුණු වුණත් ගෙදර අතු ගානට ගෘහණියක් ඕන. ඕන් අපේ ජොබ් එක. තාක්ෂණය කොච්චර දියුණු වුණත් වාහනේ ලවන්න රියදුරෙක් ඕන. ඔන්න මැද පෙරදක අපේ ජොබ්. තාක්ෂණය කොච්චර දියුණු වුණත් තනපිටිය යන තරුණයෙක් ඕන. ඕන් මැද පෙරදක අපේ ජොබ්. අපි මේ දියුණු වෙන තාක්ෂණයත් එක්ක දියුණු වෙන දැනුමත් එක්ක දැනුමත් සහිත තාක්ෂණයත් සහිත ප්‍රවේශයක් හැදුවේ නේ. ඉතින් ලෝකේ එක්ස්පයර් වෙච්ච ශ්‍රමයක් අපිට තිබෙන්නේ. ලෝකේ දියුණු ශ්‍රමිකයෙක් ඉල්ලනවා. හැබැයි අපි ඒ ශ්‍රමිකය හදලා නැහැ. අපි කෝකටත් යන්න ඕන වෙන ගෑස් ලිපි පත්තු කරන්න, පිඩලිය අල්ලන්න, රියදුරු වැඩේ කරන්න, කොන්ක්‍රීට් ටික අනන්න නේද? මොකද්ද? හුණු පිරියම් කරන්න. ඔන්න අපේ ශ්‍රම වෙළඳපොළ. හැබැයි ලෝකේ දියුණු ශ්‍රම වෙළඳපොළක් අත්පත් කරගන්න ඕන. ඉන්දියාවට ඒක සලස්පත් තිබුණා. අද ලෝකේ දියුණුතම මුදුකාංග වෙළඳපොළේ දියුණුතම ඉහළම සමාගම් වල උඩම ඉන්නේ ඉන්දියානුවන්. Google ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්දියානුවෙක් CEO Google එකේ. NASA එක විශාල ප්‍රමාණයක් ඉන්දියානුවන් වැඩ කරන්නේ. ලංකාවේ HSBC එකේ ප්‍රධාන විධායක නිලධාරී මේ ඊයේ පෙරේද වැඩ බාරගත්ත ඉන්දියානුවෙක්. ලෝකේ මූල්‍ය සමාගම් වල තාක්ෂණික ආයතන වල කළමනාකරණ ආයතන වල මුදුකාංග ආයතන වල ලෝකේ උඩම ශ්‍රමිකයන් හදලා තියෙන ඉන්දියාව. අපි අත්පත් කරන් තිබෙන පහත ශ්‍රමය. නිසා අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණයෙන් හරහා අපේ ගමේ ඉන්න තරුණයන් ලෝකේ දියුණුතම ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගත හැකි නිර්මාණයක් බවට පරිවර්තනය කරන්න ඕනේ. එහෙමයි රටක් ඉස්සරහට යන්නේ. ගිය අවුරුදු 2021 අවුරුද්දේ සෞදි අරාබියා ලෝකේ ප්‍රධාන තෙල් අපනයන කරන රටක්. සෞදි අරාබියා ලෝකෙට තෙල් යවල හොයාගෙන තියෙනවා ඩොලර් බිලියන 113ක්. සෞදි අරාබියා ලෝකෙට තෙල් යවල හොයන් තියෙන්නේ ඩොලර් බිලියන 113යි. ඉන්දියාව ගිය අවුරුද්දේ ලෝකෙට මුදුකාංග පද්ධතිය අර IT හරහා හොයාගෙන තියෙනවා බිලියන 133ක්. ඉන්ද ලෝකෙ ඉස්සර හිටියේ වටිනාම සම්පත තෙල් කියලා. හැබැයි අද ලෝකේ වටිනාම සම්පත තෙල් නෙවෙයි වටිනාම සම්පත දැනුම. අද ඉන්දියාව ආයෝජනය කළ තිබෙන දැනුම. ඊයර තමයි ලෝකේ විශාල ශ්‍රම වෙළඳපොළක් අත්පත් කරන් තිබෙනවා. ඩොලර් බිලියන 133ක විශාල වෙළඳපොළක් අත්පත් කරන් තිබෙනවා. අපේ මුළු ආර්ථිකයම සමස්ත ආර්ථිකයම බිලියන 80යි. සමස්ත ආර්ථිකයම බිලියන 80යි. ඉන්දියාවේ මුදුකාංග වෙළඳපොළේ විතරක් බිලියන 133යි. හිතන්න. අපිට එච්චර යන්න ඕන ඔකෙන් 10ක් ගත්තොත් වැඩිත් එක්ක. බිලියන 10කට ගියොත් බිලියන 15කට ගියොත් අපිට තාම තුන් රටක් දිනු කරන්න ඕන. ඒ නිසා මේ ශනික අර්බුදේ රනිල් ගොඩේ උපරිම මොනොත් ණයක් අරගෙන උපරිම මොනොත් දෙයක් විකුණලා හැමදාම මේ අර්බුදේ එනකොට මොකද කරේ මේක තමයි. මේක සර්කල් එකක් හැටියට අර්බුදේ එනකොට වැඩියෙන් ණය ගන්න තියෙන එකක් විකුණනවා. ආයෙ මොකද වෙන්නේ? ඒක විසින් අර්බුදේ ආයෙ වැඩි වෙනවා. ආයෙ ණයක් ගන්නවා තියෙන එකක් විකුණනවා. ඒක විසින් අවුරුද්දක් විතර යනකොට ආයෙ වැඩි වෙනවා. ආයෙ තියෙන එකක් විකුණනවා ආයෙ ණයක් ගන්නවා. දැන් මේ සැරේ හිරවුනේ මොකද? ණය දෙන්නේ නැතුව ගියා. ඔතනින් හිරවුනේ. ණය දුන්නා නම් හිර වෙන්නේ. ආයෙ නේද? ආයෙ ණයක් ගන්නවා විකුණනවා. ඊළඟ අවුරුද්දේ ආයෙ එනවා. ආයෙ ණයක් ගන්නවා ආයෙ විකුණනවා. කවදා හරි හිර වෙනවා. හැබැයි හිර වුණා මේ අවුරුද්දේ. ඔච්චර වෙනස. මේ ආර්ථික ගමන කොහොමද කියලා මේ හිරවීම තමයි තිබුණේ. කොයි වෙලාවක හරි ණය දෙන්නේ නැති තැනකට එනවා අපි. කවුද එහෙම ණය දෙන්නේ? අපි ඉන්දියානු කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරලා ඉන්දියානු රජයේ නිලධාරී කණ්ඩායමක් එක්ක අපේ ඕගොල්ලෝ මේ ලංකාවට ඩොලර් බිලියන 3-4ක් දෙන්න යනවා කියන්නේ ඇත්තද කියලා. ඒගොල්ලෝ කිව්ව මොකක්ද? නෑ එහෙම කතාවක් නෑ. හොඳට තේරුම් ගන්න. අපි දෙන්නේ ඉන්දියානු ජනතාවගේ සල්ලි. ඒකත් ඇත්තනේ. ඒගොල්ලෝ කියන අපි දෙන්නේ ඉන්දියානු ජනතාවගේ සල්ලි. අපිට සහතිකයක් ඕන ඒ සල්ලි ආපහු ලැබෙන බවට. සාධාරණයි.
අපේ කබ්‍රාල්ලා ගිහලා ග්‍රීසිය කඩා වැටෙන ග්‍රීසිය සල්ලි දැම්මට ඉන්දියාවෙම දන්නේ නැහැ. ඉන්දියාව අපිට ණයක් දෙනවනේ මොකද කියන්නේ? ඒගොල්ලෝ කියනවා අපිට නැවත ලැබීම පිළිබඳ සහතිකයක් ඕන. එහෙම නැත්නම් ඉන්දියාවේ ආණ්ඩුව එළවන ඉන්දියාවේ ජනතාව උඹලා කඩා වැටෙන රටවල් වලට ණය දුන්නා කියලා. දැන් අපි එහෙම කරන්නේ නැද්ද? අපි දැන් කබ්‍රාල්ට කියන්නේ මොකද්ද? උඹලා කඩා වැටෙන ග්‍රීසියට ණය දුන්නා. දැන් අපි අද කබ්‍රාල්ට බයින්න ඕනේ. ඒ වගේම තමයි ඉන්දියාවට. කඩා වෙන රටවල් වලට ණය දෙන්නේ අන්තිමට උනේ මේකේ හිර වුණා ණය දෙන්නේ නැතුව. ඔන්න හිරවීම. ණය දුන්නා නම් ලබන අවුරුද්දේ මේ අරුබුදේ ඉන්නේ. ලබන අවුරුද්දේ ණයක් ගත්තා නම් ඊළඟ අවුරුද්දේ මේ අරුබුදේ ඉන්නේ. හැබැයි කොයි වෙලාවෙ හරියනවා. හරිද මේ ඔක්තරයි. ඇයි ජීවත් වෙන්නේ කොහොමද? එක්ක විකුණලා එක්ක ණය අරගෙන. විකුණන දේවල් නැති වෙනකොට ණය ගන්න දේවල් නැති ණය දෙන්න කෙනෙක් නැති වෙනකොට මේ හිරවීම වෙනවා. මේක තමයි මේ හිර උනේ. ආය රනිල් ගෙනාවේ මං කලින් කිව්වේ. ආය රනිල් ගෙනාවේ විකුණ ගණ්ඩයි ණයක් ගණ්ඩයි. අරුබුදේ ඉවරද? අරුබුදේ අවසන් වෙන්නේ ආයිනෝ. එහෙනම් මේ අරුබුදෙන් ගොඩ එන්න ස්ථිරසාර මාවතක් අපිට අවශ්‍යයි. ඒ මාවතේ කෙටියෙන් යමක් තමයි මම කිව්වේ. අපේ රටේ ආනයන අපනාතර පරතරය අපි අඩු කරගන්න ඕන. අපේ රටේ නිෂ්පාදනය අපි වැඩි කරගන්න ඕන. අපේ රටේ ණය පංගුව ක්‍රමානුකූලව අඩු කරගනිමින් ඉතා හොඳ ණය අරගෙන අඩුවට ණය අරගෙන සාහනශීලී ණය අරගෙන ප්‍රතිඵලදායක ව්‍යාපෘති වල අපි යොදවන්න ඕන. අපේ ආදායම් බෙදියාම විෂමතාවය අඩු කරන්න. ආර්ථිකය ගම්වලට ගලාගෙන එන්න ඕන. අද අපි බැලුවොත් දැන් අපේ දිසානායක සහෝදරයෝ විල්ගමෝ කලාපය ගැන. විල්ගමෝ කලාපේ ප්‍රශ්නය විලා තියෙන මොකක් නිසාද? විල්ගමේ ජනතාවට වෙන ආර්ථික ප්‍රභවයක් නේ. ඒගොල්ලන්ට අම්මට තියෙන්නේ, තාත්තට තියෙන්නේ, දුවට තියෙන්නේ, පුතාට තියෙන්නේ එක්ක කුඹුර කොටන්න, එක්ක හේන කොටන්න. වෙන ආර්ථික ප්‍රභවයක් තියෙනවද ඒගොල්ලන්ට? වෙන ආර්ථික ප්‍රභවයක් නැහැ. ග්‍රාමීය ජනතාව මුහුණ දී තිබෙන ප්‍රශ්නය මොකද්ද? ඒගොල්ලන්ට අලුත් ආර්ථික මූලයක් නැහැ, ආර්ථික අවස්ථා නැහැ. ඒගොල්ලන් තියෙන කුඹුරම තමයි අම්මා තාත්තා දුව දරුවෝ ඔක්කොම එකතුලා කුඹුර කොටනවා. එහෙම නේද විල්ගමේ වැඩිපුර? ඉතින් ඒක ප්‍රතිඵලදායක නැතුනම දුප්පත් වෙනවා. මොකද්ද කරන්න ඕන? ගමට තව ආර්ථික අවස්ථා ගණනාවක් ගෙනියන්න ඕන. මේ කුඹුර හේන මතම ගම එකත් අපි කරමු. ඒකට තාක්ෂණ එකතු කරමු. ඒක තව දියුණු කරමු. හොඳ බීජ ප්‍රභේද දෙමු. හොඳ වගා සලස්මක් හදමු. තාක්ෂණ එකතු කරමු. හොඳ නිෂ්පාදන වලට යමු. වෙළඳපොළක් හදමු. ඒක අපි කරමු. ඒ ගමේ යට තවත් ආර්ථික අවස්ථා හදන්න ඕන. දරුවා සුළු ආබාධි පරිමාණ ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද? දරුවා ලෝකෙට මෘදුකාංක නිෂ්පාදනය කරලා විකුණන තරුණයෙක් හදන්නේ කොහොමද? අන්නේ නව තරුණව තව අවස්ථා ගණනාවක් ගමේ හදන්න ඕන. එහෙම ගමේ නව අවස්ථා හැදුනොත් විතරයි ආර්ථිකයේ මේ විෂමතාවය තුරන් කරන්න පුළුවන් වෙන්නේ. අන්න එවැනි ආර්ථික සාධාරණත්වය සහිත ආර්ථික ක්‍රමවේදයකට අපේ රට පරිවර්තනය කරමු. ඒ සඳහා අපි ජාතික ජන බලවේගයේ පාලනයක් ගොඩනගා ගත යුතුයි. සාහතික වශයෙන් මේ රට හදන්න ඕන. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු. ඒ වෙනුවෙන් අපි සියලු හැමදෙනාම මැදිහත් වෙමු. විශේෂයෙන්ම උගුන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. සමාජය හිරි වැටිලා තියෙන්නේ. හැත්ති ඇත්තටම සමාජය හති වැටිලා ඉන්නේ. ඉතාමත් දුක්ඛදායී ජීවිතයක් අපේ දෙමව්පියෝ දරුවෝ තරුණයෝ ගත කරමින් තිබෙනවා. අපි හැමදෙනාට විශාල කම්පනයක් තිබෙනවා. නේද? තෙල් පෝලිම, ගෑස් පෝලිම, ආහාර මිල දරා ගන්න බැරි ප්‍රශ්නයක් තිබෙනවා. එහෙත් මේක අපි නේද කරන්නේ මොකද්ද කියලා අහක බලාගෙන ඉන්නේ නැතුව තේරුම් බේරුම් කරගන්න බැරුව ඉන්නේ නැතුව අපි ඔක්කොම මැදිහත් වෙලා අපේ රට නව ආර්ථික දේශපාලන පරිවර්තන යොමු කිරීම වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. ජය වේවා. You're watching the Life Traveler channel.